ආයුබෝවන් ආදරණීය දරුවනේ ඔන්න ICT for you ඉතින් අදත් මම ඔබට අලුත් පාඩමක් අරගෙන ආවා ඔපරේටිං සිස්ටම් එක සම්බන්ධව. ඒතර මෙතෙක් ඔබට මම ඔපරේටිං සිස්ටම් 7 වෙනි කොටස දක්වා ගෙනත් තියෙනවා. ඒකෙදි තියෙන විශේෂ කරුණු මම හිතන්නේ දරුවෝ දන්න දේවල් සහ නොදන්න දේවල් තියෙනවා. හරි අපි අද බලමු මොනවද මම අද මේකෙන් කරන්න කියලා. මෙහෙයුම් පද්ධතියේ පවතින උපයෝගිතා වැඩසටහන. ඒ කියන්නේ අපි ඔකට කියනවා යුටිලිටි ප්‍රෝග්‍රෑම්ස් කියලා. ඒ කියන්නේ ඔපරේටිං සිස්ටම් එකක් ගත්තාම ඒක කොයි විදිහටද අපිට අපේ කම්පියුටර් එක ආරක්ෂා කරන්නේ, ඒ වගේම ඔපරේටිං සිස්ටම් එකට කොහොමද මේ යුටිලිටි ප්‍රෝග්‍රෑම්ස් උදව් වෙන්නේ කියන එක තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. අපි පාඩමට යමු. යුටිලිටි ප්‍රෝග්‍රෑම්ස් කියන්නේ උපයෝගිතා වැඩසටහන. එතකොට මේක කොහොමද මෙහෙයුම් පද්ධතියක් විදියකට යම්කිසි ආකාරයකට පරිගණකයට බලපාන්නේ කියන එක තමයි මෙතනදී කියන්නේ. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියක් කියනකොට ඒක පරිගණකයේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන තමයි අපිට මේ යුටිලිටි ප්‍රෝග්‍රෑම්ස් එහෙම නැත්නම් උපයෝගිතා වැඩසටහන් අවශ්‍ය වෙන්නේ. ඒ වගේමයි සමහර අවස්ථාවලදී ඇතිවන උපද්‍රව වලින් පරිගණක ආරක්ෂා කර ගැනීමට අපිට මේ උපයෝගිතා වැඩසටහන් එහෙම නැත්නම් යුටිලිටි ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් වැදගත් වෙනවා. හොඳයි අපි බලමුකෝ මොනවද මේ යුටිලිටි ප්‍රෝග්‍රෑම්ස් කියන්නේ කියලා. දැන් මෙන්න මෙහෙම ගන්න පුළුවන්. උපස්ථ මෘදුකාංග ගොනු පිටපත් කිරීමට හා දෘಢ තැටි වලට උපස්ථ ලබා ගැනීමට. කියන්නේ උපස්ථ කියන්නේ මෙතනදී අපි බෑකප් කියන එක තමයි කියන්නේ. ඒකද බෑකප් එකක් ගන්නවා කියන්නේ අපි දන්නවනේ අපේ කම්පියුටර් එකේ තියෙන කොපි එකක් තවත් අපි මොකක් හරි තව ස්ටෝරේජ් ඩිවයිස් එකකට ගන්න එක. එතකොට මෙතනදී backup software to copy files and take backup of hard drives. ඒතර hard drive එකේ තියෙන දේවල් files අපිට පුළුවන් තවත් අපේ ඒ වගේම ස්ටෝරේජ් එකකට පිටපත් කරගන්න. ඒතර ඒක මෙන්න මේ යුටිලිටි ප්‍රෝග්‍රෑම්ස් වල තියෙන ඊටාම වැදගත් කොටසක් වෙනවා. ඊළඟට තැටි සුපරීක්ෂණය. කියන්නේ තැටි වල දෝෂ සහිත ප්‍රදේශ පරීක්ෂා කිරීමේ මෘදුකාංග. ඒ කියන්නේ disk scanner to check the errors in hard drive. ඒත් hard drive එකේ තියෙන errors තියෙනවනේ. දැන් දරුවෝ දන්නවා කම්පියුටර් එකක් ඕපන් කරගෙන ඉන්නකොට අපි යම්කිසි වැඩක් කරනකොට සමහර අවස්ථාවලදී අපිට එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒකට ඒක මෙන්න මේ to check the errors in hard drive. ඒතර hard drive එකේ තියෙන errors හඳුනා ගැනීමට අපිට මේ disk scanner කියන එක, තැටි සුපරීක්ෂණය කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඒකත් මේ යුටිලිටි ප්‍රෝග්‍රෑම්ස් වල තියෙන ඊටාම වැදගත් කොටසක්. ඒ වගේම අපි බලමු තැටි ප්‍රතිභාගීකරණය. ඒ කියන්නේ නිදහස්, ඒ කියන්නේ තැටි නිදහස්ව පවතින කුඩා ප්‍රදේශ එක්කර විශාල නිදහස් ප්‍රදේශයක් සෑදීමෙන් තැටිය සංවිධානය කිරීම. ඒ කියන්නේ මෙහෙම. දැන් disk defragmentation. defragmentation එකක් කියනකොට දැන් අපි හිතමුකෝ ගමු උදාහරණයක් මෙහෙම. දැන් දරුවා දන්නවා හැමෝටම ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවනේ. ඒත් ස්මාර්ට්ෆෝන් එකේ ඔයාලගේ තියෙනවා junk files. ඒකට මොකද කරන්නේ? device manager ගිහිල්ලා ඒකට අවශ්‍ය කරන අපිට ෆෝන් එකට අවශ්‍ය කරන ස්පේස් එක හදා ගන්නවනේ නේද? ඒකට අන්න ඒක හොඳ උදාහරණයක් මේකට. නමුත් ඒක දරුවෝ දන්නේ ඔක ඇත්තටම කම්පියුටර් එකටත් කරන්න පුළුවන්ද කියලා. ඒතර ඇත්තටම කියනවා ඒක කම්පියුටර් එකත් කරන්න පුළුවන්. ඒක තමයි මේ defragmentation කියලා කියන්නේ. Defragmentation organizing the hard disk by rearranging clusters of small spaces together and creating a larger free space. This increases the efficiency of the hard disk. ඒතකොට hard disk එකේ තියෙන spaces ටික අපිට එකට ගන්න පුළුවන් මෙන්න මේ වගේ එක එක තැන්වල. ඒ කියන්නේ clusters වල තියෙන පොඩි පොඩි ඉඩ ප්‍රමාණයන් එකතු කරගෙන. දැන් අර ස්මාර්ට්ෆෝන් එකේ junk files ටික ඔකට ක්ලියර් කරපුවාම ඒ දෙයම වෙනවනේ නේද? ෆෝන් එකේ ස්පේස් එකක් අපිට හැදෙනවා. අන්න ඒ වගේ same thing තමයි මේ වැඩේ වෙන්නේ. හරි. ඊළඟට අපි බලමු තව මොකද්ද තියෙන්නේ කියලා. ගොනු දත්ත සංකෝචනය.
ඒ කියන්නේ අපිට අපි මේකට කියනවා කම්ප්‍රෙස් කරනවා කියලා. වැඩි ආචයන ධාරිතාවක් සහිත ගොනු සංවිධානය කර අඩු ධාරිතාවක් සහිත ගොනු බවට පරිවර්තනය කිරීම. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් දරුවෝ කම්පියුටර් එකේ වැඩ කරනකොට සමහර වෙලාවදී අපිට කම්පියුටර් එකේ ඊට මදි වෙනවා. ඒකට අපිට පුළුවන් අපේ තියෙන ෆයිල්ස් or data compress කරන්න. compression. ඒතර compress කරනවා කියන්නේ compression of larger files into smaller files. ඒ කියන්නේ දත්ත ගොනු ලොකු ෆයිල්ස් තියෙනවනේ අපිට ඒවා කම්ප්‍රෙස් කරනවා කියන්නේ. එහෙම නැත්නම් කම්ප්‍රෙස් කරනවා කියන එකට තවත් වචනයක් තමයි zip කරනවා කියන එක. දැන් අපිට පුළුවන් ඒක ෆයිල් එකට ගිහිල්ලා ෆයිල් එකේ රයිට් ක්ලික් කරපුවාම එතන මෙනු එකක් එනවා. ඒකෙදි compress the zip අපිට ඒ අවශ්‍ය ෆයිල් එතන තියෙන වර්ඩ් එක ගන්න පුළුවන්. ඒතර සමහර වෙලාවට compress කියලා තියෙනවා, සමහර වෙලාවට zip කියලා තියෙනවා. ඒතකොට අපිට ඒක ඒ අදාළ OS එක අනුව වර්ඩ් එක තෝරලා කරන් තමයි තියෙන්නේ. ඒතර මේකත් මේ compress කරන එකත් utility program එකක් මේ OS එකේ තියෙන. හරි ඊළඟට බලමු කාර්ය කළමනාකරු. ඒ කියන්නේ task manager. මගින් පරිගණකය තුළ ක්‍රියාත්මක වන ක්‍රමලේඛන සහ ක්‍රියාවලීන් පිළිබඳ තොරතුරු සැපයීම. පරිගණකයේ සාමාන්‍ය තත්ත්වය පෙන්වීම කිරීම. ඒ කියන්නේ task manager එකේදී කරන්නේ අපි දැන් කම්පියුටර් එක ක්‍රියාත්මක කරනකොට මොනවද ඒකේ තියෙන අපි දැන් run කරන programs ඒ වගේ ඔක්කොම පෙන්නනවා. task manager to display information regarding the processes and programs in a computer and the general status of the computer. දැන් මම command එකක් දෙනවා. මොකද්ද command එක? අපිට පුළුවන් task manager එක ගන්න keyboard එකේ තියෙන alt control and delete. දැන් මම ඔන්න මේ control alt and delete කියන buttons තුනම එකවර press කරනවා. ඒක ඉතින් අත් දෙක තියෙන හින්දා ඒක එකවර කරගන්න පුළුවන් නේ. ඉතින් දරුවොත් මේක පොඩ්ඩක් කරලා බලන්න. මේ වගේ පොඩි දේවල් ප්‍රැක්ටිකල් කරලා බලන්න ඕනේ. ඇත්තටම අපි දැන් කම්පියුටර් එකේ වැඩ කරනකොට කොහොමද මේ ටාස්ක් මැනේජර් එකට යන්නේ? ඒ වගේ දේවල් ටිකක් දැනගන්න ඕනේ. හොඳයි. මම දැන් ටාස්ක් මැනේජර් එකට යන්නම්. control alt and delete all together ක්ලික් කරනවා. ටාස්ක් මැනේජර් කියන එක ක්ලික් කරපුවාම ඔන්න බලන්න ටාස්ක් මැනේජර් එකේ මොකක්ද එන්නේ කියලා. දැන් ඔන්න මේ වෙලාවේ තියෙනවා processes. මොනවද? processes කියන්නේ මම මේ වෙලාවේ මගේ කම්පියුටර් එකේ මගේ ලැප් එකේ මම මේ වෙලාවේ මම මොනවද රන් කරන්නේ. දැන් මෙතන බලන්න Firefox තියෙනවා, Microsoft OneDrive ඔය වගේ විවිධ softwares තියෙනවා. මට දැන් මේ වෙලාවේ දැන් සමහර වෙලාවට ඔය කට්ටිය දාන්නවා කම්පියුටර් එකේ වැඩ කරනකොට සමහරවිට ස්ටක් වෙන අවස්ථාවන් තියෙනවනේ නේද? අන්න එතකොට ටක් ගාලා ඔය කට්ටියට කරන්න තියෙන්නේ මොනවද? control alt delete button එක press කරන්න. මේ buttons තුනම එකවර press කරන්න ඕනේ. තුනම එකවර press කරපුවාම මෙන්න මේ task manager කියනවා. දැන් මට මෙතන ඕනේ නම් මෙන්න මේ Microsoft OneDrive කියන එක නවත්තන්න මම එතන mouse point එක අරගෙන mouse එකේ right button එක click කරනවා. ඒතර right button එක click කරපුවාම මට ඕනම් පුළුවන් මෙතනදී end task කියලා දෙන්න. ඕනම් මට මෙතන expand කරන්න පුළුවන් end task. ඒ වගේ මෙතන ගොඩක් features තියෙනවා. ඒ ටික පොඩ්ඩක් බලන්න. දැන් මට දැනට ඕනම් මට මේ වැඩේ නවත්තන්න ඕන නම් මම end task කියන එක දෙනවා. ඒ වගේමයි මෙතන තව තියෙනවා performance, app history, startup, users, details, services. ඔන්න ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒතර මේක දරුවෝ පොඩ්ඩක් කරලා බලන්න මං හිතනවා ඒක ගොඩක් වැදගත් වෙයි කියලා. එතකොට මේ task manager ගන්න එකත් OS එකේ utility programs වලට තියෙන වැදගත් කොටසක්. හොඳයි. ඊළඟට බලමු පද්ධති දෝෂ නිශ්චය කිරීමේ මෙවලම්. පරිගණක හෝ පරිගණක ජාලයක ඇති මෘදුකාංග හා දෘඩාංග වල දෝෂ හඳුනා ගැනීම. ඒ කියන්නේ කම්පියුටර් එකක් අපි ගත්තොත් එහෙම දැන් තියෙනවනේ පද්ධති දෝෂ. ඒ කියන්නේ මේකෙන් කියනවා system diagnosis tools. එතකොට diagnosis කරගන්න කොහොමද මේකේ තියෙන errors හඳුනාගන්නේ. ඒක තමයි කියන්නේ දෝෂ නිශ්චය කිරීමේ මෙවලම් tools තියෙනවා. To monitor errors in hardware and software of a computer or network of computers and diagnosis of system errors. The system errors හඳුනගන්නට අපිට මේක ගොඩක් වැදගත් වෙනවා මෙන්න මේ utility program එකෙන්. අපි ඊළඟට බලමු
ප්‍රතිවෛරස මෘදුකාංග ද්වේෂ සහගත මෘදුකාංග හඳුනා ගැනීම ඉවත් කිරීම මගින් පරිගණකය ආරක්ෂා කිරීම. ඒතර දැන් මෙන්න මේ වගේ වචන ඇත්තටම මම මේ වෙලාවේ මේ ඉංග්‍රීසි වලින් ටිකක් කියන්නේ දරුවෝ සිංහල වචනේ දැන් සිංහල මීඩියම් කරන දරුවොත් ඉන්නවනේ. ඒතර සිංහල මීඩියම් කරන දරුවන්ට ඇත්තටම මේ ඉංග්‍රීසි ටර්ම් එක කිව්වනම් තමයි සමහර වෙලාවට ඔළුවට යන්නේ. ඒක නිසා තමයි මම මේ ඉංග්‍රීසි ටිකක් දැම්මේ. එතකොට කට්ටියට හොඳට ඒක මතක හිටිනවා. මොකද පේපර් එකේ වුණත් සමහර වෙලාවට පේපර් එක දෙනකොට ටර්ම්ස් දෙකම දෙන්නත් ඉඩ තියෙනවා, නොදෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා අපි මේ වචන දෙකම දැනගෙන ඉන්න එක හොඳයි. right. Antivirus software protecting the computer by identifying and eliminating malicious software. එතකොට මෙතනදී මෙන්න මේ ද්වේෂ සහගත මෘදුකාංග හඳුනා ගැනීම කියන්නේ එතකොට අන්න ඔන්න ඔය වගේ දේවල් තමයි. ඒ කියන්නේ අපිට ඇන්ටිවයිරස් software එකක් තියෙනවා නම් ඒක අපේ කම්පියුටර් එක ආරක්ෂා කරගන්නට ගොඩක්ම වැදගත් වෙනවා. ඒතර මේකත් යුටිලිටි ප්‍රෝග්‍රෑම් එකක් OS එකේ තියෙන. හරි. ඊළඟ බලමු දත්ත හෝ ගොනු පිටපත් කිරීම. කැපීම හා ඇලවීම සඳහා කෙටි කාලීනව තැන්පත් කර තබා ගැනීම. ක්ලිප්බෝඩ් මගින් සිදුවේ. හරි. දැන් ඔකට දාන්න ඕනේ දැන් වැඩේ කරනකොට මොන හරි වැඩක් කරනකොට කට් කරනවා, කට් කොපි පේස්ට් ඔය දේවල් කරනවනේ නේද? රයිට්. එක තැනක ඉඳලා කට් කරලා තවත් තැනකට අපි ගිහලා කොපි ඕ පේස්ට් දෙන්න ඒක යම් කිසි තැනක මොකද කෙටි කාලීනව. ඒ කියන්නේ ටෙම්පරරි ස්ටෝරේජ් එකක් අවශ්‍ය වෙනවා. එතකොට ඒක කොතනද තියෙන්නේ කියන එක අපිට මෙතනදී වැදගත් වෙනවා. එන්න ඒක තමයි මේ clipboard එක කියලා කියන්නේ. Temporary storage of data or files to cut, copy and paste operations. එතකොට මෙතනදී මෙන්න මේකත් utility program එකක් විදිහට OS එකේදී ගොඩක් වැදගත් වෙනවා. right. දත්ත සමමූර්ත කරන මෘදුකාංග මගින් ප්‍රභව ආචයනයේ සිට ඉලක්කගත ආචයන අතර සංගතතාවය පවත්වා ගැනීම. මොකද්ද මේ දත්ත සමමූර්තකරණය කියන්නේ? අපි ඒකට කියනවා data synchronization software. synchronize කරනවා කියන්නේ අපිට අවශ්‍ය වෙනවා data එකක්. ඒක ඇත්තටම අපි ඒවා ආරක්ෂා කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට කියනවා to establish consistency among data from a source to a target data storage and vice versa. ඒතර මේකදී අපි ඇත්තටම දත්ත සමමූර්තකරණය කරනවා කියන්නේ මේක ඇත්තටම software එකකින් අපිට කරගන්න පුළුවන්. දත්ත ආරම්භ වුණේ කොතනද? ඒක ඩෙස්ටිනේෂන් එක මොකද්ද? ඉලක්කගත ආචරණය අතර තියෙන සංගතතාවය. ඒ කියන්නේ මෙතනදී අපි ඒකට කියනවා කන්සිස්ටන්සි කියන එක. එතකොට මේකත් OS එකේ තියෙන ඊටාම වැදගත් පොයින්ට් එකක් වෙනවා. right. ඊළඟට තැටි බෙදීම සඳහා වූ මෘදුකාංග මගින් තනි දාවකයක් තාර්කික දාවක කිහිපයකට වෙන් කිරීමට පහසුකම් සලසයි. ඒ කියන්නේ දැන් අපි තැටියක් කියන්නේ මෙතනදී මේ hard disk එකටනේ. ඒතර hard disk එකේදී තැටි බෙදීම සඳහා මෘදුකාංග මගින්. ඒතර තනි දාවකයක් තාර්කික දාවක කිහිපයකට වෙන් කරනවා. මොකක්ද කියන්නේ? hard disk එක තියෙනවා. hard disk එක පුළුවන් ඒක අපිට partition කරන්න. disk partitioning software. ඒකෙදි කියනවා can divided an individual drive into multiple logical drives. එතකොට multiple logical drives කියන්නේ මෙතනදී දැන් මම හිතන්නේ දරුවෝ දන්නවා අපි කම්පියුටර් එකක් ගත්තාම අපි C drive එක විතරක් නෙවෙයි තියෙන්නේ. ඒ C drive එක විතරක් තියෙනවා නම් අන්න එතන පොඩි risk එකක් තියෙනවා. මොකද අපි කියනවා C drive එකේ විතරක් ඔක්කොම දාගන්න එපා. මෙන්න මේ වෙලාවේදී partitioning කියන කොටසට යන්න. මොකද C එකේදී අපිට පුළුවන් softwares අපේ ඒ අදාළ කරන දේවල් ටික දාගන්න. නමුත් දැන් ඔබට අවශ්‍ය කරන අනිකුත් දේවල් තියෙනවනේ. දැන් අපි හිතමුකෝ documents, photos, ඒ වගේ ගොඩක් වෙන වෙන items තියෙනවනේ, files and folders. අන්න ඒ වගේ දේවල් මෙන්න මේ partitioning වලින් පස්සේ, ඒ කියන්නේ partition කරාට පස්සේ හදාගන්න drives තියෙනවනේ. අපි හිතමුකෝ C එක හැර D, E, F ඔය වගේ ගන්න පුළුවන්. ඒතර අපිට පුළුවන් අන්න ඒ වගේ අවස්ථාවකදී ඒ partition එකක් use කරන්න. ඒතර මේකත් utility program එකක් OS එකේ තියෙනවා.
right. ඊළඟට බලමු පරිගණක ක්‍රියාත්මක භාවිත වන නොවන අවස්ථාවලදී තිර ආරක්ෂණය සඳහා ස්ක්‍රීන් සේවර්ස් භාවිතය. දැන් අපි හිතමු අපි වැඩක් කරගෙන යනවා. නමුත් වැඩේ කරගෙන ගිහිල්ලා අපි ඉතින් හැමතිස්සෙම කම්පියුටර් එක දිහා බලන් ඉන්නේ හෝ වැඩේ කරන්නේ නැහනේ. සමහර අවස්ථාවලදී අපිට කම්පියුටර් එක අපි ඔන් කරලා ෂට් ඩවුන් නොකර තියෙන අවස්ථාවන් තියෙනවා. එතකොට අපේ තියෙන ස්ක්‍රීන් එක ඒ ආකාරයෙන්ම තියන්නේ නැතුව අපිට පුළුවන් අපේ මේ මොනිටර් එක ආරක්ෂා කරගන්න මෙන්න මේ ස්ක්‍රීන් සේවර්ස් භාවිත කරන්න. Screen savers for blanking the screen or filling it with moving images or pattern when the computer is not in use. එතකොට කම්පියුටර් එක යූස් කරන්නේ නැති වෙලාවෙදී අපිට මේ ස්ක්‍රීන් සර්වර්ස් අපිට පුළුවන් ඉමේජස් විදිහට දෙන්න පුළුවන්, පැටර්න්ස් විදිහට දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අපිට අවශ්‍ය විදිහට ඒ OS එකෙන් දීලා තියෙනවා මොනවද දෙන්න ඕන අවස්ථාවන් කියලා. ඒතර මේකත් යුටිලිටි ප්‍රෝග්‍රෑම් එකක් OS එකේ තියෙන. හොඳයි. තවත් බලමු පරිගණකවල ස්ථාපනය කරන ලද මෘදුකාංගවල විස්තරාත්මක තොරතුරු සහ සම්බන්ධ කරන ලද දෘඩාංග පිළිබඳ විස්තර සැපීම සිස්ටම් ප්‍රොෆයිල්ස් මගින් සිදු කරයි. එතකොට සිස්ටම් ප්‍රොෆයිල් එකක් මගින් මොකද්ද වෙන්නේ? පරිගණකවල ස්ථාපනය කරන ලද, කියන්නේ ඉන්ස්ටෝල් කරලා තියෙන මෘදුකාංග වල විස්තරාත්මක තොරතුරු, කියන්නේ සොෆ්ට්වෙයාර්ස් වල තියෙන ඩීටේල්ස් ටික මොනවද සම්බන්ධ කරන ලද දෘඩාංග පිළිබඳ විස්තර. ඒ කියන්නේ එතකොට ඒකදී හાર્ඩ්වෙයාර් කියන එකත් මෙතනදී සම්බන්ධ වෙනවා. ඒතර සිස්ටම්ස් ප්‍රොෆයිල් එකේදී මේ සියලුම දේවල් සම්බන්ධව තොරතුරු සපයනවා. System profiles to provide detailed information about the software installed and hardware attached to the computer. ඒතර ඒ කම්පියුටර් එකට අදාළව system and hardware, ඒ කියන්නේ software and hardware ඔක්කොම details ටික සම්බන්ධ වෙලා තියෙනවා. ඒතකොට ඒකත් මේ OS එකේ utility programs වල තියෙන විශේෂ ලක්ෂණයක්. right. පරිගණක ජාලවල සම්බන්ධතාවය විශ්ලේෂණය කිරීම, දත්ත හුවමාරු ආරක්ෂා කිරීම සඳහා ජාල උපයෝගිතා මෘදුකාංග යොදා ගැනීම. දැන් මොකක්ද මේ කියන්නේ? පරිගණක ජාලවල සම්බන්ධතාවය විශ්ලේෂණය කිරීම. ඒ කියන්නේ මෙතනදී නෙට්වර්ක් එකක් ගැන කියන්නේ. පරිගණක ජාලවල සම්බන්ධතාවය විශ්ලේෂණය කරන්න ඕනේ. දත්ත හුවමාරු පරීක්ෂා කරන්න ඕනේ. ඒ කියන්නේ ඩේටා අපේ කොහොමද කනෙක්ටිවිටි එක සහ ජාල උපයෝගිතා මෘදුකාංග. ඒතර මෘදුකාංගයක් අපි මොකද්ද මේකට යොදාගෙන software එක? අන්න ඒ වගේ දේවල් තමයි අපි මෙතනදී කතා කරන්නේ. Network utilities. To analyze the computer's network connectivity, configure network settings, check data transfer or log events. එතකොට මේකත් මේ යුටිලිටි ප්‍රෝග්‍රෑම් එකක් OS එකේ තියෙන. හොඳයි. මම අද කතා කරපු කරුණු වලට අමතරව ඊළඟ පාඩමෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන ඉතාම වැදගත් මාතෘකාවක් උපයෝගිතා වැඩසටහන. අපි ඒවට කියනවා යුටිලිටි ප්‍රෝග්‍රෑම්ස් කියලා. එතකොට යුටිලිටි ප්‍රෝග්‍රෑම් එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ disk partitioning, disk formatting and defragmentation, කියන්නේ ප්‍රතිභාගීකරණය, ආකෘතිකරණය සහ පාංගු බෙදීම කියන එක. ඒතර මේ කොටසත් ඉතාම වැදගත් වෙනවා 10, 11, 12, 13 කියන O level සහ A level ආධාරණ දරුවන් සඳහා. ICT for your channel එක ඔබට YouTube එක සර්ච් කරලා හොයාගන්න පුළුවන්. ඔබ යම්කිසි පාඩමක් නිරඹුවා නම් එය හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම දැනගත යුතු දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න සහ සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ප්‍රෙස් කරන්න. හොඳයි. තවත් මේ වගේ වීඩියෝ එකකින් මම ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට සුබ දවසක්.